समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तो सग्ग मोक्खदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒසමග්ගෝ විසුද්ධියාති. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි, අද දවසේ මේ පින්වතුන් කවුරුත් මේ සූදානම් වන්නේ ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් බොහෝ කාලයක් පාරමිතා පුරලා අවබෝධ කරගෙන ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් ලෝකෙට එළිපෙහෙළි කරපු මහා ධර්මපරියායෙන් ස්වල්පයක් තාම අබමල් රේණුවක් තරම් පොඩි ප්‍රමාණයක් කාල වේලාවට අනුව ශ්‍රවණය කරන්නට අද දවසේ මේ උතුම් ධර්මදේශනාව පින්වතුන් පමණක් නෙමෙයි ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ටත් එකවර ශ්‍රවණය කිරීමේ අවස්ථාව අවකාශي සලසා දෙමින් ධර්ම දේශනාවේ විකාශන දායකත්වය ගැන කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. 86 14 වෙනි පටුමග අයි ජෝතිපාල මාවත මාළඹේ යන ලිපිනෙහි පදිංචි සුරම්‍යා ශාන්තිලතා තාඹුගල ධර්මසේන මහත්මිය ඇතුළු ඒ පවුලේ දූ දරුවන් පිරිස විසින් අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව මේ ආකාරයෙන් සිද්ධ කරවා ගන්න බව සිහිපත් කරලා තියෙනවා. ධර්ම දේශනාව අවසානයේදී පින් අනුමෝදන් කරන්නට නම්ගම් සිහිපත් කරන්නට බලාපොරොත්තු වෙන කාලය ධර්ම දේශනාව සඳහා යොමු කරගන්න. පින්වත්නි, ඔබත් මමත් ලබලා තියෙන මේ වාග්ය සම්පන්න අවකාශය කාලය වචනෙන් විස්තර කරන්න තියා අවුරුදු ගාණක් හිතලවත් තාමත් හිතලෙ වර කරගන්න බැරි තරම් පුදුමාකාර වාසනාවන්ත ෂණ සම්පත්තියක් මනුස්ස ජීවිතයක් අපිට ලබලා තියෙනවා. එවැනි බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා ධර්මයේ දේශනා කරපු කාලයක භාග්‍යතුන් වහන්සේව ජීවමානව දැක බලා ගන්නට අපිට නොලැබුණත් ජීවමානව බුදු කෙනෙක්ගේ පාමුලට වෙලා මේ ධර්මයේ මේ වෙලාවේ අපිට අහන්න නොලැබුණත් අදට උන්වහන්සේ තුන්කල් දක්නා නුවණින් ලෝකයට දේශනා කරලා ඉතුරු කරපු ශේෂ කරපු ත්‍රිපිටක ඒ වගේ මේ ත්‍රිපිටකයට අනුකූල වෙච්ච අටුවා ටීකාවන්ගේ විස්තර විග්‍රහ සහිතව මහා විහාර සම්ප්‍රදාය අනුගමනය කරමින් තේරවාදී සම්ප්‍රදාය ගරු කරමින් නේද මහා කස්සපාදී තේරාණං වාදෝ තේරවාදෝ. මහා කස්සපාදී තෙරවරුන්ගේ වාදය නොඉක්මව ඊතුමතේ අර්ථකථන දෙන්නේ නැතුව ධර්මයේ දේශනා කරන ධර්මයේ ඇහෙන කාලයක මේ බණ ටික අහන්න ලැබීම ඔබ ලැබපු භාග්‍යයක්. හැබැයි මෙහෙමකුත් තියෙනවා. පියන්නේ අදට මේ වෙනකොට මේ ධර්මයේ විකෘති වෙමින් ධර්මයට හිතුමතේ අර්ථකථන දෙන වාතාවරණයකුත් නැතුවාම නෙමෙයි. දැන් උදාහරණයක් කියන්නම්කෝ. උදාහරණයක් විතර මේ පින්වතුන්ලා අහලා ඇති මේ වර්තමාන කාලේ ටිකක් නිරතුරුව අහන්න දකින කතාවක් තියෙනවා. මේ සෝවාන් වෙන්න භාවනා කරන්න ඕනේ බණ ඇහුවාම ඇති. සකදාගාමි අනාගාමි අරිහත් භාවයටපත් වෙන්න තමයි භාවනා කරන්නේ. නේ බණ අහලා සෝවාන් වෙලා පස්සේ භාවනා කරන්න කියලා කතාවක්. පින්වතුනි මේක කෙනෙක්ට අහපු ගමන් සමහරක් විට ඔළුවට යන්නත් පුළුවන් දෙයනේ ඇත්තනේ. අයියර අභිධර්ම පිටකයේ තියෙනවනේ මේ දස්සනේන පහතබ්බා භාවනාය පහතබ්බා කියලා දෙකක්. ඕකේ පින්වතුනි ඕක තමයි වරදවාගත්තු තැන. මේ ඇතම් දේශකවරු අන්න ඒකයි අභිධර්මයේ නොදැන විශේෂයෙන්ම මේ අභිධර්මය අපි ඉගෙන ගත්තට කියනව නෙමෙයි. නමුත් මේ අභිධර්ම මාත්‍රයක්වත් නොදැන බණ කියනවා කියන එක හරියම අමාරු වැඩක්. මොකද කම්මංච විපාකංච ආලෝලිත්වා කටයුතු. කර්මයක් විපාකයක් පටලවල තමයි කතා කරන්නේ. සම්මුතියේදී
පරමාර්ථයේදී කතා කරන්න දන්නේ නැති අභිධර්ම කතික ආභිධම්මික කතික කියන්නේ අභිධර්මයේ දන්න භික්ෂුව තමයි ධම්ම කතිකෝ නාම ධර්ම කතිකා බවට පත් වෙන්නේ. මේක මගේ වචනයක් නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ වචන. අටුවාවල ටීකාවල මේ පුරාණාචාර්යන් වහන්සේලා විස්තර කරනවා. මේ බලන්න. අභිධර්ම පිටකේ තියෙන වචන දෙකක් දස්සනේන පහතබ්බා භාවනාය පහතබ්බා කියලා. දර්ශනීන් පහ කළ යුතු සංයෝජන මේක ටිකක් අමාරු වෙයි කනට. නමුත් උත්සාහය උපදවාගෙන වීර්ය උපදවාගෙන අහන්න. භාවනාය පහතබ්බා කියලා සංයෝජන ධර්ම හතකුත්. මේකේ බෙදලා පෙන්නනවා දස්සනේන පහතබ්බා කියන්නේ දර්ශනීන් පහ කළ යුතුයි කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ තුන් සංයෝජන ධර්ම. හරිද? එතකොට භාවනාවේ පහතබ්බා කියන එක දැන් ඊතුරු සංයෝජන ධර්ම හත. කාමරාග, පටිඝ, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා. හරි. දැන් අපිට පින්නත්නි මේක බලපු ගමන් කෙනෙක්ට හිතෙන්නේ භාවනාවේ පහතබ්බා කිව්වහම භාවනා කරනවා කියලා අපි කියන්නේ සාමාන්‍යයෙන් මොකටද? S2 වාගෙන පර්යංකයක් බැඳගෙන ඉන්න එකට. හැබැයි උප්පාද වඩනට්ටෙන් භාවනා කියලා කියනවා. ඉපදවීම සහ වැඩිීමේ අර්ථය. නැවත නැවත භාවිත කිරීමේ අර්ථයෙන් කුසල ධම්මේ වඩේති භාවේති භාවනා. කුසල ධර්මයන්ගේ වර්ධනය වැඩිවීමට කියනවා භාවනාව. ඒක හොඳට තේරුම් ගන්න මගේ රත්තරන් පින්නදී සූත්‍ර පිටකයට එනකොට සූත්‍ර පිටකයේ දස්සනේන පහතබ්බා කියලා වචනේ අහුවෙන නිසා අභිධර්ම පිටකයේ නොදක්ක අභිධර්ම පිටකයේදී කතා කරපු මේ යථාර්ථය නොදක්ක අටුවාව ප්‍රතික්ෂේප කරපු. අටුවාව ප්‍රතික්ෂේප ඇතමුන් අට කතාව ප්‍රතික්ෂේප කරනවා පහු කාලීනී අර බුද්ධඝෝෂ කියන මහ උතුමන් වහන්සේට බමුණ කියනවා නේ. සමහරු කියන්නේ මේ බමුණු මත කවලම් කරලායි අරකයි මේ පින්වත්නි බුද්ධඝෝෂ මහ උතුමන් වහන්සේ කියන්නේ සීලේ පතික්තාය නරෝ සපඤ්ඤා චිත්තං පඤ්ඤංච භාවයන් ආතාපි නිපකෝ බික්කු සෝයිමං විජිතේ ජටං කියන මේ හතරපද ගාථාවට පිටු 10 ගානක පතක් ලියවුතු. ඒතර උන්වහන්සේ එක තැනක මට මතකයි කියනවා මේ උන්වහන්සේ ලියාගෙන යනකොට අටුවාව මේ කතාව බුදුරජාණන් වහන්සේ හස්තය තමන්ගේ ශ්‍රී හස්තය සොලවපු කතාවක් ගැන සිහිපත් කරනවා. උන්වහන්සේ එතන නැවතිලා එතන ෆුල් ස්ටොප් එකක් තියලා කල්පනා කළා මුළු ත්‍රිපිටකයම ආවර්ජනය කරනවා. ආවර්ජනය කරලා කියනවා මුළු ත්‍රිපිටක පාළියේම මේ වගේ සිදුවීමක් වෙනත් නැහැ. බලන්නකො උන්වහන්සේ අර වාක්‍ය අවසානයේදී නැවතිලා අර කතාව ලියනවා ත්‍රිපිටක පාළියේම මෙවන් කතාවක් වෙන්නේ නැහැ කියලා. දැන් බලන්න උන්වහන්සේගේ මතක ශක්තිය කොච්චරක්ද කියලා නේ. දැන් අපේ මේ වර්තමානයේ ඉන්න ඇතැම් ධර්ම දේශනා කරන දේශකවරු පවා ඇතැම් ධම්මපදයේ ගාථා කීයක් තියෙනවද කියලා දන්නේ නැහැ. ගාථා 426 පැත්තකට දාන්න ගාථා කීයක් තියෙනවද කියලාවත් දන්නේ නැහැ. භික්ෂුන් වහන්සේගේ මතක තබාගත යුතු ප්‍රාතිමෝක්ෂ සජ්ජායනා කර යුතු සිල්පද 227 කටපාඩම් පරාජික 4 කටපාඩම් විවරණිය දෙන්න දන්නේ නැහැ. බික්කු කියලා කිව්ව කාටද දන්නේ. එහෙම ඇත්ත තමයි අර උතුමන් වහන්සේලාගේ ධර්ම මත ප්‍රතිබාහනය කරන්නේ. තේරුණාද බලන්න. එනිසා මේ අටුවාව දැක්කේ නැති අටුවාව තේරුම් ගත්තේ නැති ඇතැම් දේශකවරු කියන මේ කතාව පින්තුල ප්‍රතික්ෂේප කරා. පිනි හෙට මම ධර්ම දේශනා කරද්දී අටුවාව ප්‍රතික්ෂේප කරොත් ඔබ මාවත් ප්‍රතික්ෂේප කරනවා. ඇයි මේවා මේ මට නෙමෙයි. මට නෙමෙයි ආනන්ද මහ උතුමන් වහන්සේ මගේ රත්තරන් පින්වත්නි බුදුරජාණන් වහන්සේම සිහිපත් කරනවානේ. ඒත දක්කම් කියන්නේ ඒත දග්ග පාළියේදී සිහිපත් කරනවා ආනන්ද කියලා කියන්නේ සතිමත්තානං අග්ගෝ අහලා තියෙනවා. ගතිමත්තානං අග්ගෝ, දිතිමත්තානං අග්ගෝ, උපට්ඨකානං අග්ගෝ, බහුසුතානං අග්ගෝ. මේ ආනන්ද ස්වාමීන් වහන්සේට පුළුවන් රත්තරන් පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේ බුද්ධ කියලා කිව්වහම මේ බුද්ධ කියන වචනයට පද 60000 පටලවන්නේ නැතුව අමුණන්න. පද 60000ක් අමුණන්න පුළුවන්. එහෙම ඥාන ශක්තියක් තිබ්බ මේ උතුමන් වහන්සේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ අහනකොට බ්‍රහ්මජාල සුත්තං කතං පඤ්ඤ. ඔබ කොයිද දෙපැනවුනේ? කිං වත්තුස්මි? කොයි වස්තුවේද දේශනා කළේ? කිං ආරම්භත? කවුරු ආරම්භයද දේශනා කළේ? කියලා අහනකොට කියනවා හරි ලස්සන කතාවක්. මොකද්ද? සූත්‍ර පටන් ගන්නෙ කොහොමද? ඒවං මේ සුතං. ඒවං මේ සුතං. මා විසින් මෙසේ අසන ලද. මේ ඒවං මේ සුතං කියන වචනේ පොඩි නෑ. මේක ඇතුලේ තියෙනවා මගේ පින්වත්නි පුදුම විෂයක්. මේවා කියන්නේ ගියොත් ඉතින් කාලය සෑහෙන්න ගැප වෙලා යනවා. ඒවං මේ සුතං කියන වචනේ ඇතුලේ තිබ්බා නාසයම්බු. මම මේක තනියෙන් අවබෝධ කරපු එකක් නෙමෙයි. අතින් දාලා කියනවත් නෙමෙයි. මොකද බුදුරජාණන් වහන්සේගේ වචනය භගවතෝ වචනං සබ්බ පාකාරේන කෝසමත්ව විඤ්ඤාතෝ. කාට දාපහු කියන්න පුළුවන්. කිසිම කෙනෙක්ට කියන්න බෑ. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට අහන් ඉන්න සත්වයාට
තම තමන්ගේ භාෂාවෙන් බණ වැටහෙනවා. ආනන්ද සංසිකුවා මේ මට මේවා කියන්න බෑ එක එක්කෙනාගේ ආධ්‍යාශ දැකලා නේද? එහෙමනේ බුදුරජාණන් වහන්සේ පරිචිත්ත විඥානණයෙන් එක එක්කෙනාගේ ඉන්ද්‍රිය ධර්ම දිහා බලලා ඉන්ද්‍රිය පරෝපරියත් ඥානෙ උපයෝගී කරගෙන කරපු දේශනාව ආය ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ ආකාරයෙන් කියන්න බෑ. සබ්බාපාකාරයෙන් කෝසමත්තෝ විඥාතු. කාටද කියන්න පුළුවන්? එනිසා උන්වහන්සේ කිව්වා මගේ සෝතද්්වාරයට වැටිච්ච මගේ කනට ඇහිච්ච වචන ටික විතරක් මං කියන්න. ඒවන් මේ සුතක් මා විසින් මෙසේ අසන ලදී. පින්වත්නි මේසා බුදුරජාණන් වහන්සේම කියනවා ඔය කිප්පනිසන්ති සූත්‍රයේදී මේ ආනන්ද කියලා කියන්නේ අත්ත කුසලෝ ධම්ම කුසලෝ නිරුක්ති කුසලෝ පුබ්බාපර කුසලෝ. ආනන්ද කියලා කියන්නේ ලේසි පහසු කෙනෙක් නෙමෙයි. අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්න දක්ෂෙක්. නිරුක්ති කුසලෝ. ඒ කියන්නේ උන්වහන්සේට පුළුවන් පින්වත්නි දැන් අපි දන්නෝනේ බුද්ධ කියලා වචනයක් තියෙනවානේ. බුද්ධ කියන්නේ ඇයි? චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරපු නිසා බුද්ධයයි කියන්නේ. අන්න ඒ වගේ නිරුක්තිය සපයන්න පුළුවන්. ඊළඟට දැන් ඔය අද කාලේ හැන නිරුක්ති නෙමෙයි. ඊළඟට අවබෝධ කරගත් ධර්මතාවය අනිත් උතුමන් වහන්සේලාට මේ අනිත් අයට අවබෝධ කරගන්න දේශනා කරන නිසා මේ සම්මා සම්බුද්ධ බුද්ධ කියලා කියනවා. මේ වගේ එකම පදයක නිරුක්ති දෙන්න උන්වහන්සේට පුළුවන්. හැබැයි උන්වහන්සේ ඒවම් මේ සුතක් මම මේකට එකතු කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කොහොමද ඒ ආකාරයෙන්ම ගන්නවා කියලා ගත්තා. එවැනි උතුමුන් පිනොති මේ හීන වගේ මේවානේ එවැනි උතුම හිටියා කිව්වා එහෙම උතුමන් වහන්සේලා හිටිය ශාසනයක්. එවැනි උතුමන් නිද්දි මේ අද අවුරුදු 2500කට පස්සේ අවුරුදු 60ක ආයුෂයක් අරගෙන අවුරුදු 20ක් 25ක් 30ක් මේ පැවිදි ජීවිතයට ඉඳලා අපිට බෑ මේක වෙනස් කරන්න. මට බෑ මේක වෙනස් කරන්න. දස්සනේන පහතබ්බා කියන එක බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. මම මේක කියන හොඳ පරිසරයක් සකස් කර කියනවා. අනවරාග්‍ර සංසාරයේ සැරිසරන සත්වයා ජීවිතේ පළවෙනි වතාවට නිර්වාණය දකින්න සෝවාන් ඵලයි. නිර්වාණය පළවෙනි වතාවට දැකලා දස්සනේන පහතබ්බා. ඒ නිර්වාණය දැකීමෙන් සිඳිය යුතු නැතිකල යුතු ධර්මතා සංයෝජන තුන තමයි සක්කාය දිට්ඨි සීලබ්බත පරාමාස විචිකිච්ඡා කියලා කියන්නේ. දස්සනේන දැන් ඕක දන්නේ නැති කෙනාම කො දන්නවද කරේ? එහෙනම් භාවනා කළා තමයි සකදාගාමි අනාගාමි අරිහත් වෙන්න ඕනි. ඒ කියන්නේ සෝවාන් වෙන්න භාවනා කරන්න ඕනේ නෑ කියන නිගමනයට ආවා. ඔන්න ඕකයි උනේ. පින්වත්නි, භාවනාවේ පහතබ්බා කියන්නේ පළවෙනි වතාවට නිර්වාණය දකින්න සෝවාන් ඵලස්ත භාවයටපත් වෙලා දැකපු නිර්වාණය ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ නැවත නැවත වර්ධනය කිරීමට. ඒවා නැවත නැවත වැඩිමින් තමයි කාම රාග, පටිඝ, රූප රාග, අරූප රාග, මාන උද්දච්ච අවිද්‍යාව කියන මේ සංයෝජන හත ප්‍රහාණය කරන්න පුළුවන්. දැන් පැහැදිලි. ඕක තමයි කතාව. මම එන්න ත්‍රිපිටකයට. එතන ත්‍රිපිටකයේ තියෙනවා ඕන තරම් සාක්ෂි භාවනා කළ නිවන් දැක්ක බෞද්ධ තුමන් වහන්සේලා. මේක ටිකක් වර්තමානයේදී භාවනා කරන කම්මැලි මිනිස්සු උපදින. වික්ෂුන් වහන්සේලා භාවනා කරන්න කම්මැලි වෙනවා. කම්මැලි භික්ෂුව මට කරන්න දෙයක් මේ වචන කුසීත භික්ෂුව තමන් භාවනා යෝගී නොවි ඒක සාධාරණීකරණය කරගන්න අභිධර්ම පිටකයේ කියවපු නැති අය අභිධර්මී බුද්ධ භාෂිතයක් නෙමෙයි කියනවා. නේ මතක තියාගන්න කම්මැලි කමට ඕක පස් කාලෙකදී දේශනා කළේ අපිට වැඩක් නැහැ. ඒ එතකන් චෛතසික 52 දන්නේ. ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන දන්නේ. සතිය මොකද්ද දන්නේ. සංඥාව මොකද්ද දන්නේ. ප්‍රඥාව මොකද්ද දන්නේ. ලේසියෙන් කියනවා අභිධර්මයේ බුද්ධ භාෂිත නෙමෙයි. මුල් කාලේ අභිධර්මයේ තිබ්බේ. නික පුදුම තර්කගේ කොණ්ණඤ්ඤම මේ සෝවාන් වුණේ අභිධර්මයේ ආලේ. ඇයි ඒකේ අභිධර්මයේ නැද්ද? මාර්ග අවස්ථාවටපත් වුණා කියන්නේ මාර්ගසිත හතරනේ කියලා. සෝවාන් මාර්ගසිත කියන එක නේ කියලා තියෙනවා. සෝවාන් ඵලයටපත් වුණා කියන්නේ සෝවාන් ඵලස්පසිත ගැන පිළිබඳවනේ කියලා. ඒ සිත් දෙකේම තියෙන අනුපාදනීය චෛතසික ධර්මය සියලුම දේවල් පස්ස වේදනා සංඥා කියන මේවා ඔක්කොම සම්බචිත්ත සාධාරණ චෛතසිකයේ සිත්වල තියෙනවා. අන්නේ වගේ තමනුත් භාවනාවට කම්මැලි වෙලා වීර්ය කරන්න කම්මැලි වෙලා නිකම්ම මේ ශාසනය සමහරකට බණ කී ගිහිල්ලා ලැබෙන ප්‍රසිද්ධිය දරා ගන්න බැරුවත් ඇතමුන් මේ විකෘතිය කරන්න යන්න පුළුවන්. මට මේ දැනෙන හේතුව මම කිව්වේ සාධාරණ විදිහට. මම භික්ෂුවක්. සංඝ සමාජයේ අයිතිය තියෙනවා. මහා විහාර සම්ප්‍රදාය උපසම්පදා වෙලා. මහා විහාර සම්ප්‍රදාය ගරු කරන ඒ අටුවා ටීකා වලට තාම ගරු කරන භික්ෂු වහන්සේලා. ඒ නිසා මේක කිව්වේ. පින්වත්නි ඔබ අහලා ඇති පස්වග මහණුන් දැන් සෝවාන් ඵලයටපත් වුණානේ. කොණ්ඩඤ්ඤ කියන උතුමන් වහන්සේ විතරක් විරජං වීතමලං ධම්මචක්කුම් උදපාද. පළවෙනි පාඩට බණහනකොට මොකක් වුණාද? සෝවාන් ඵලයටපත් වුණා. ඊතුරු හතර නම් වප්ප බද්දී අස්සජි මහානාම. උන්වහන්සේලා බණහලා නිවන් දැක්ක කියලා එකක් නැහැ.
විනය පිටකේ අරගෙන බැලුවාම වේරඤ්ඤ කාණ්ඩය භාග්‍යවතුන් වහන්සේ තමන්වත් පිණ්ඩපාත නොවැඩ උන්වහන්සේලාට අවවාද අනුශාසනා කළා කියනවා. මොනවද කරලා තියෙන්නේ? අවවාද අනුශාසනා. අවවාද කරනවා කියන එක විස්තර කරනවා ත්‍රිපිටකයේ අටුවාවේ ටීකාවේ. අවවාද කරනවා කියන්නේ මේවා කරන්න එපා. මේවා කරන්න එපා. මෙහෙම කරන්න එපා. අරම කරන්න එපා කියලා වාරණ දැමීමට කියන අවවාද කියලා. අනුශාසනා කරනවා කියන්නේ මෙහෙම කරන්න, මේ ආකාරයෙන් කරන්න, මේවා කල්පනා කරන්න, මේවා වඩන්න කියලා කියන දේවල්. දැන් බුදුරජාණන් වහන්සේ පැය 24ම බණ කී හිටියා කියලා එකක් ඕකේ නැහැ. අනිත් එක ඒක විශ්වාස කරන්නත් බෑනේ. උන්වහන්සේ අරසා පළවෙනියටම සෝවාන් වෙන්න පින තියෙන උතුමන් වහන්සේලා පස් දිනාගේ ආද්‍යාශය දැකලා ඉන්ද්‍රිය ධර්මයන් වලට බණ කියනවා හැර පැය 24 බණ කියකින්න අවශ්‍යතාවයක් බුදුරජාණන් වහන්සේට නැහැ. පැහැදිලිවම සඳහන් උන්වහන්සේලා වැඩි යුතු ධර්මයන් වඩලා තමයි, භාවිත භාවනා කරලා තමයි, වූපකට්ටෝ පැත්තකට වෙලා ඉඳගෙන තමයි සෝවාන් ඵලයටපත් වෙන්නේ. පේනවද මේ විකෘතිය ප්‍රകൃතිය අඳුරගන්න බලන්නකො ඔබේ කම් කොච්චර පින්වන්තද කියලා. ඔබට නිකන් එහෙම දැනෙන්නේ නැද්ද? මේ අද 2500 ගානක් ගෙවිලා ගිහිල්ලා තාමත් මෙහෙම මේ ත්‍රිපිටකයේ අටුවාව ඇසුරෙන් මේව ඔබට ඇහෙනවා කියන එකේදී ඔබ භාග්‍යවන්තයි කියලා ඔබට දැනෙන්නේ නැද්ද? මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න දඟලන්න. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් ඊතර වෙලා යන්න. ඊළඟට සෝන කුටි කන්න. බහලති සෝන මහරහතන් වහන්සේ ගැන අර මෙහෙම කිව්වම දන්නවා. සක්මන් මළුවේ කකුල පැලිලා ලේනකම්ම සක්මන් කළේ. ගිහි කාලේ යටිපතුල් වල ලෝම තිබ්බා. සක්මන් කරලා යටිපතුල් පැලිලා ලේනකොට කල්පනා කරනවා අනේ මම මෙච්චර වීරි කළත් මට නිර්වාණය අවබෝධ වෙන්නේ නැත්තේ මගේ සංසාරේ දෝෂයක් ඇති. මං ගිහි වෙලා මේ පිනක් දහමක් කරගෙන සංසාරේ මදි වෙච්ච පින් ටික වඩා ගන්නවා කියලා හිතලා බලන්නකො මේ දැන් අපි මොනවද කරන්නේ මේ උතුමන් වහන්සේලා කරපු දේවල් එක කල්පනා කරනකොට අද මේ පින්වතුන්ලා මොනවද කරන්නේ? කරනකොට බුදුරජාණන් වහන්සේ වැඩම කරලා වීණාවක් උපමාවට අරගෙන කිව්වා. සෝන කියන්නේ ගිහි කාලේ වීණාවට දක්ෂ කෙනෙක්. සෝන වීණාව ගහනකොට වැඩි තත් තද කරලත් බෑ, ස්ට්‍රින්ග්ස් ඕනවට වඩා තද කරලත් බෑ, බුරුල් කරලත් බෑ. ඒ වගේ වීරිය ඕනවට වඩා ගන්නත් එපා, අඩුවෙන් ගන්නත් එපා. මධ්‍යම ප්‍රමාණින් වීරිය කරන්න. මධ්‍යම ප්‍රමාණින් වීරිය කරලා මේක අහලා මේ අවවාදය අහලා ඔන්න බලන්න මේ අවවාදය අහලා සෝන තෙරුන් වහන්සේ ඒකෝ වූපකට්ටු හුදකලා වුණා කියලා. දැන් හුදකලා වුණේ මොකටද? බණහන්න. ඔය පින්වත්ලා හිතනවද සෝන කියන මේ උතුමන් වහන්සේ හුදකලා වෙලා හෑන්ඩ් ෆ්‍රී දෙකක් අනේ ගහගෙන බණහා හිටියා කියලා. ඒකෝ වූපකට්ටෝ පැත්තකට වුණා පවිවේක චිත්තෝ සිතේ විවේකයක් එක්ක අපමත්තෝ අප්‍රමාදී වුණා සිහියලවා ගත්ත ආතාපේ කෙලස්තවන බේරෙන් යුක්තව බණ භාවනා කරමින් නිර්වාණයටපත් වුණා. භාවනා කරමින් නිර්වාණයටපත් වුණා. වූපකට්ටෝ කාය විවේකය චිත්ත විවේකය. කාය විවේකය කියන්නේ ඔය වැඩ කුඹුරු කොටනේවා රෝමේවා ගස්වැල් හිටෝනියව නැති කරගන්න එක. ඒවා භික්ෂුන් වහන්සේලා කරන්නේ නැහැ. ඒවා කරන්නේ උදර පෝෂකයෝ. කියන්නේ බඩ වෙනුවෙන් පැවිදි ජීවිතේට ආපු අය. කලත් හිටියට ධර්මාශෝක රජතුමා කාලේ 60000ක් සිවුරු අරෝලේ අද කාලේ 25000ක් විතර ඉන්නවා. ඉතින් අරින්න වුණොත් 20000ක 21000ක විතර සමහරක් විතර අරින්න. මේ තමයි ඇත්ත. එකලම 60000ක් යවුවා නම් අර මිහිඳු මහරහතන් වහන්සේලා වැනි මහ උතුමන් වහන්සේලා ඉන්න කාලේ අද ඒ ගැන අපි කතා නොකරමු. කාය විවේකයේ ගත්තා. චිත්ත විවේකය ගත්තා. චිත්ත විවේකය කියන්නේ කෙලස් ධර්ම වලින් කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන පංච නීවරණයන්ගෙන් හිත පිරිසුදු කරගත්තා නිර්වාණයටපත් වෙනවා. දැන් බලන්න භාවනාව කියන එක නිවන් දකින්න ඕනේද නැද්ද කියලා. සෝවාන් අවශ්‍යයි. එකල හිටියා හැබැයි බණ අහලා නිවන් දැකපු උතුම. මේකත් කියන්න බෑ. කවුද? සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ සෝවාන් වීම. මුගලන් මහරහතන් වහන්සේගේ සෝවාන් වීම. ඊළඟට අපි ගත්තොත් යසකොළ පුත්‍රයා, බිරෙන්ද්‍ර. මේ යාළුවෝ 54 දෙනා. උපාලි ගෘහපතිය, විශාකාව. මේ ඔක්කොලම තවත් 1000ක් විතර හොයාගන්න පුළුවන් ඕනනම් ත්‍රිපිටකය අටුවාව බැලුවොත් ඔක්කොම බණහල නිවන් දැක්කේ සෝවාන්. ඒ උතුමන් වහන්සේලා පින්වත්නි උග්ගටිතඤ්ඤු විපචිතඤ්ඤු කියන මේ මහා ඉන්ද්‍රිය ධර්ම වැඩිච්ච උතුම්. ඒකට අද උග්ගටිතඤ්ඤු පුද්ගලයෝ නැද්ද? සමහරක් විට ඇති. හැබැයි හොයාගන්න පුළුවන් මෙන්න මෙහෙම. මම අර ගාථාව කිව්වනේ. මොකද සබ්බේ සංඛාරා නිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතනිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. ඔහොම කියනකොට ඔබේ සක්කාය දිට්ඨිය දුරු වුණා නම් සීලබ්බත පරාමාස සංයෝජනීය ප්‍රහාණිය වුණා නම් විචිකිච්ඡාව නැති වුණා නම් ඔන්න බුග්ගටිතක්. දැන් මේ බණ ටික කියාගෙන යනකොට සෝවාන් වෙනවා වගේ නිකන් දැනෙනවා නම් ඔන්න ඔබ විපචිතක්. එහෙමත් නැත්තම් සුත දත වචසා ಪರಿචිතා මනසානුපෙක්කිතා දිට්ඨිය සුප්පටිදී මේ කියන ක්‍රම පහ තේරුම් අරගෙන අහන්න ඕනි ධාරණීය කරගන්න ඕනි
වචනෙන් කටපාඩම් වචනෙන් මනසිකාරය කර වචනෙන් කරන විදර්ශනාවක් තියෙනවා. වචනෙන් මනසිකාරය කරන්න ඕනේ. මනසානුපෙක්කිත මොකක් කරන්න ඕනේ? මනසින් මේක නැවත නැවත කල්පනා අන්න ඒකට කියනවා භාවනාව කියලා. මනසින් නැවත නැවත කල්පනා කරන්න. ඒ කල්පනා කිරීමෙන් දිට්ඨියසුප්පටි දෘෂ්ටි විභාවයටපත් වෙනවා. දැන් අද වෙනකොට ඒකයි කියන්නේ වැඩිපුර බහුතරයක් පුද්ගලයෝ ඉන්නේ නෙయ్య පුද්ගලයෝ. උග්ගටි තඤ්ඤ විපති තඤ්ඤ පුද්ගලයෝ බොහෝ විට බුද්ධ කාලයේදී උප්පත්තිය ලැබලා පිරිනිවිල යනවා. මේ කලත් ඉතින් නෑම කියන්න බෑ. නමුත් හරියම අඩුයි කියලා නම් කියන්න ඕනේ. ඒ නිසා පින්වත්නි මේ භාවනාව ඕනේ බණ අහලා විතරක් නිවන් යන්න පුළුවන්. ඔයවට රැවටෙන්නේ නැතුව මගේ රත්තරන් පින්වත්ලා මේ ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඕනේ. තේරුණාද? මේ ලැබිච්ච අවස්ථාව සසරේ හැමදේම ලැබෙන අවස්ථාවක් නෙමෙයි. ඒකයි මේ අවස්ථාව ගිලියුණොත් ආයස්කන්ධත් එක්ක සංසාර ජීවිතේ මුලා වෙන්න වෙනවා මිසක් මේ බලාපොරොත්තු තියාගන්න බැරි නිස්සාර මේ මනුස්ස ජීවිතය කෙරෙහි ස්කන්ධ කෙරෙහි ආශා උපදවාගෙන තණ්හාවෙන් ආයි ආයි මේ වගේ පස්සේ උපාදානීය වෙවි යන්න වෙනවා මිසක් මේකෙන් ගැලවිල්ලක් නැහැ. ඒවන් මේ සුතන් කිව්වනේ ඊළඟ එකට එන්න. ඒකං සමයං භගවා. මොකද්ද මේ කියන්නේ? එක් සමයක භාග්‍යතුන් වහන්සේ. ඒකං සමයං භගවා කිව්වම මම දැන් අතනදී ඔබට සද්ධර්ම ලාභය කියන එක ලැබෙනවා. ඒවන් මේ සුතං බුදු කෙනෙක්ගේ බණ ටික අපිට ඇහෙනවා. අනේ අපිටත් ඒවන් මේ සුතං නෙනේ. දැන් ඔයගලන්ට ගෙදර ගිහිල්ලා කියන්න පුළුවන් මොකද්ද? ඒවන් මේ සුතං මානසික මෙසේ අසන්න ලදී. කියන්න පුළුවන්. ඇයි? සද්ධර්ම ලාභය. ඒ නිසා ශ්‍රද්ධාව උපදවා ගන්න. මේ සද්ධර්මය ඇහෙන වෙලාවේ දසවන් වේදවා ගන්න. සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. දෙක. ඒකං සමයං භගවා. එක් සමයක භාග්‍යතුන් වහන්සේ. ඒ කියන්නේ එක් සමයක. එතකොට බුදු කෙනෙක් ඉඳලා තියෙනවද නැද්ද අතීතේ? ඉඳලා තියෙනවා. ඒකනේ ඒකං සමයන් භගවා කියන්නේ මේ දේශනා සමය ගැන කියන්නේ. බුදුරජාණන් වහන්සේට තියෙනවා ජාති සමය, අබිනික්කමන සමය, දුක්ඛ ක්‍රියා සමය, ඔහොම තියෙනවා. පදන් වීර්ය සමය, දේශනා සමය, පරිනිර්වාණ සමය, මාර පරාජය සමය. කියන්නේ මිනිසුන් අතර ප්‍රකට අවස්ථාව. මේ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනා සමය ගැන බලන්න පිළිගන්න. මේවා කලින් බුදු කෙනෙක් පහළ වෙලා දේශනා කරපු ධර්ම. ඒකං සමයන් භගවා. හැබැයි අද උන්වහන්සේ ඉන්නවද අපිට? උන්වහන්සේගේ රූපකාය පරිනිර්වාණයටපත් වෙනවා. ජීවිත මදයෙන් මත් වෙලා ඉන්නව නම් ඒකම් සමයන් භගවා කියනකොට කල්පනා කරන්න. මේ සා ශ්‍රේෂ්ඨ ධර්මයක් දේශනා කරපු බුදුරජාණන් වහන්සේගේ රූපකාය පරිනිර්වාණයටපත් වුණා නම් කාතුමාදිසකේ කතාව. අපි වෙනනම් ගැන කවර කතාවක්ද නේ? අන්න ජීවිත මදයෙන් මත් වෙලා ඉන්නව නම් ජීවිත මදය අයින් කරලා. ජීවිත මදය අයින් කරලා අප්‍රමාදීව උපදවා ගන්න. අත්ත සම්මා පනිදිච්ච පුබ්බේච කත පුඤ්ඤත ආත්ම ධර්මය ආත්මයේ ධර්මයේ පිහිටලා තියෙන නිසා පෙර පින් ඇති නිසා මේ ටික ඇහෙන නිසා මේ කතාව තේරුම් අරගෙන මේකෙන් අතර වෙලා යන්න. සබ්බේ සංඛාරා අනිච්චාති. මම මේ ධර්ම දේශනාවට මාතෘකා කළේ මේ ගාථාව නිර්වාණය දක්වාම විහිදිච්ච ගාථාවක්. සංස්කාර ධර්මයෝ නම් මගේ රත්තරන් පින්වන්නේ කවදාවත් එකම තැනක තියෙන දේවල් නෙවෙයි. ෂය වෙවි යනවාමයි. වර්තමානයේ පවතින මේ ජීවිතය ඔබට ස්ථිරද නැද්ද? මේ ජීවිතය ටිකෙන් ටික ෂය වෙලා ගිහිල්ලා අවසානයේදී මරණයටපත් වෙනවද නැද්ද? ආයෙකට අටුවා ටීකා ටිප්පණි පරිවාර ග්‍රන්ථ සන්න ගැටපද ඕනි නැහැ. අපි දන්නවා අපේ ජීවිතයේ මරණයෙන් කෙලවර වෙනවාමයි. අතීත සංසාරේ ගෙවාගෙන ආපු අපි ඒ සංසාරෙත් ඕනතරම් සක්විති ආත්ම භාවයන් චක්‍රවර්ති රාජ්‍ය සම්පත්තිය කියපු ලබලා සක්‍ර දේව සම්පත්තිය ලැබලා බ්‍රහ්ම සම්පත්තිය ලැබලා මාර සම්පත් ලැබලා ඒ කිසිම දෙයක් ඒ ඔක්කොම සංස්කාරයෙන් එතනම ෂය වෙලා ගිය නිසා හීනයක් දැකලා හීනෙන් නැගිටිනකොට නෑ වගේ දැන් මේ වෙලාවේ පේන්න දකින්න නැති නිසා මේ සංස්කාරිනුත් අනාගතයට අරගෙන යන්නේ නැති නිසා අපිට ගෙස්ට් කරන්න පුළුවන් අනාගතය ගැන අනාගතෙත් මොන සම්පත්තිය උපදවා ගත්තා නේද දැන් පින්නසිය කටින සිවුරු පූජා කරන්න යද්දී අපේ පින්වතුලා හරි කැමැත්තෙන් අර ඉන්දිකටු පාරවල් 5ක් අහගන්න යනවා. ඇයි? අර ආරබත කියලා තියෙනවනේ. චක්කවත් ඉසිරින්න බෑ කියලා ආරපත ඉන්දිකටු පාරක් පාසා ශක්ති රාජ්‍ය සම්පත්තිය ලැබුණා කියලා. කටිනේ නෙමෙයි වඩා වැදගත්. දැන් මොකද්ද වඩා වැදගත්? ඉන්දිකට්ට තමයි වඩා වැදගත්. කොහොම හරි ඉන්දිකටු පාරවල් 10ක් 15ක් ගහගන්න තමයි දුවන්නේ. ඇයිද? නිවන් දකින්න. චක්කවර්ති රාජ්‍ය සම්පත්තිය ලබන. ඉන්නත් ආයි ලැබුවත් ආයි නැති වෙනවා. ඒ නිසා සංස්කාරත් එක්ක සැප විඳින්න එපා. සංස්කාර නැති තැනක් පේනවා සැපය. ඒතං සන්තං. අන්න ඒක ශාන්තයි. මොකද්ද? සංස්කාර ඇති තැන නෙමෙයි. දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතෝ. ලෝකේ පිටලා තියෙන දුක මත. මේක ඇතුලේ සැප හොයන්න එපා. මේක මහ දුකක්. මේක මහ පීඩාවක්. මේක මහ වේදනාවක්. මේක මහ නිස්සාරයක්.
දුක්ඛේ ලෝකෝ පතිට්ඨිත. මේ ලෝකයෙන් ඈතර වෙච්ච තැනක් තියෙනවා. ඒතං සන්ත. අන්න ඒක නම් සාන්ත. ඒතං පනීතං. ඒක ප්‍රණීතයි. මොකක්ද? යදිදං සබ්බ සංකාර සමතෝ. මේ සංස්කාරයන්ගේ සමනය. සබ්බූපදි පටිනිස්සග්ගෝ. මේ උපදීන්ගේ නැවත අතහැරීමක් කියන්නේ. තණ්හක්කල. තණ්හාවේ නැති වෙන තැන. නිරෝධෝ. නිරුද්ධ භාවයටපත් වෙන තැන. මොකක්ද? නිබ්බාන. ඒකට කියන නිර්වාණය. එතන මේ ස්කන්ධ නැහැ. එතන සංස්කාරවල පැවතීමක් සංස්කාරවල පිහිටීමක් නැහැ. ඉතින් මම මේක කියාගෙන යද්දී මට ඇත්තටම මේ අද වර්තමාන ලෝකය ගැන දැනෙන්නේ ලොකු අනුකම්පාවක් මේ පින්වතුන්ලා නිර්වාණය කියන එක පින්වත්නි හරීම මේ ඈත තියෙන එකක් අපේ මේ පින්වතුන්ලාට. අර සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවානේ දැන් බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්නේ කුරුසු මෙහෙරති කම්මාස ධම්මං නාම නිගම. කුරුණම් නිගමනේ. කුරු රටනේ දේශනා කළේ කුරු වැසියන්ට. මේ කුරු වැසියෝ පින්වත්නි හරිම මේ පුදුම જાතියක්. මේ කුරු වැසියන්ට මේක දේශනා කරන්න හේතුව තමයි මේ කුරු වැසියෝ නාන තැනකට ගියත් නූල් කටින තැනකට ගියත් නාන තටුපළට වේවා නූල් කටින තැනකට වේවා ගියාම සීපත් කරනවා හිස් කතා කළේ නේ. මොනවද කතා කළේ? නාන තැනට ගියාම අහනවලු ඔයා මේ දවස්වල මොන සතිපට්ඨානෙද වඩන්නේ කියලා. දැන් ඔය පින්තුල්ලා නාන්න කොයි හරි ගඟක් ගාවට මුහුදක් ගාවට ගිහලා නාන්න ආපු කෙනෙක්ගෙන් ඇහුවොත් ඔයා මේ දවස්වල මොන සතිපට්ඨානෙද වඩන්නේ කියලා. පිස්සු හැදෙනවද කියලා හිතන්න. මොන සතිපට්ඨානෙද වඩන්නේ කියලා ඇහුවාම කවුරු හරි කිව්වොත් මේ දවස්වල නම් මුකුත් කරන්නේ නැහැ කියලා තිගේ ආත්ම භාවයට නිඳා වේවා. මේ ආත්ම භාවයට නිඳා වේවා කියනවා. නුඹ වැන්නවුන් ජීවත් වුණත් මල කඳවල් වගේ කියන. උඹලට මේ බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් නැහැ. අන්න කුරු රටවැසියන්ගේ මේ තියරි එක. කවුරු හරි කිව්වොත් මේ දවස්වල මම මෙන්න මේ ක්‍රියාපත භාවනාවේ මේ දවස්වල මම කායානුපස්සනාවේ වේදනානුපස්සනාවේ චිත්තානුපස්සනාවේ ධම්මානුපස්සනාවේ ඉන්නේ කියලා කවුරු හරි කිව්වොත් සාදු සාදු ආර්යා අම්මේ සාදු සාදු කියලා මෑණියනි සාදු සාදු නුඹ වෙන්නවුන් නිසාම තමයි බුදුවරු ලෝකෙට පහළ වෙන්නේ. නුඹ වෙන්නවුන්ට කරුණාවෙන් තමයි බෝධිසත්වරු පාරමිතා පුරලා ගිහිල්ලා බුද්ධත්වයටපත්. තමන්ගේ බෙල්ල දීලා ඇස් දෙක දීලා නේද උගුරු කට ලේ රහ වෙනකන් සංසාර ජීවිතේ මේ ධර්මයත් එක්ක ස්වභාව ධර්මයත් එක්ක කර්මයත් එක්ක මිනිසුනුත් එක්ක පාරමිතාවනුත් එක්ක ඔට්ටු වෙලා අනවරාග්‍ර සංසාර ජීවිතයක් පාරමිතා පුරාගෙන එන්නෙම නුඹ වෙන්නවුන් කියලා කියනවා. පින්වත්නි බෝධිසත්වෙක්ට බුදුවරයෙක්ට නින්දා ප්‍රශංසා නෙමෙයි කීර්ති ලාභ සත්කාර නෙමෙයි සත්‍යයක් නිවෙනවා දකින්න දෙන්න සත්‍යයක් නිවිලා යනවා පේන්න දෙන්න සත්‍යයක් ධර්මාවබෝධයක ඊට වඩා සපතක් උන්වහන්සේලාට උන්වහන්සේලා සසර ගෙවාගෙන ආවෙන් ලෞතර බුද්ධත්වයේ ලැබුවෙන් ඔබේ නිර්වාණය වෙනුවෙන් නිසා උන්වහන්සේලාට මේ තමන්ගේ කුෂ්ඨයක් අහගෙන මේ පැත්තට ගියානේ නිවන ලැබි නිවන දැක නිවන් දකින්න අවස්ථාව තිබි අතහැරලා සත්පුරුෂ වීරයන්තයන් වෙනුවෙන් නිසා අයාලේ දුවන මිනිසුන් වෙනුවෙන් සබත් දැන් මේක ඔබ කල්පනා කරන්න ඔබ නින්දා විය යුතු ආත්ම භාවයක්ද කුමනාරි සතිපට්ඨානියක ඉන්නවද නැත්නම් ඇවිදින මල කඳක් වගේද සතිපට්ඨානියක නැත්නම් උඹලා මල කඳවල් වගේ කියලා දේශනා කළා කුරු රටවැසියෝ ඒසා නුවණින් යුක්ත උතුම් මිනිස්සු පැත්තකින් තියන්නේ ඔය කුරු රට තිබ්බයි කියන මෙහෙණි ආරාමය ඒ මෙහෙණි ආරාමේ හිටිය ගිරාපෝතකී ගිරාපැටවිය නම බුද්ධ රක්කිත කියලා නම දැම්මා ආර්යාව කියලා කතා කරේ දවසක් ලොකු මෑණියන් වහන්සේ ඇවිල්ලා අහනවා බුද්ධ රක්කිත මොනවා හරි භාවනාවක් කරනවද අනේ නැහැ මෑණියනි කිව්වා ගිරාපෝතකී බුද්ධ රක්කිත මෙහෙණි ආරාමෙක ඉන්නවා නම් කුරු රට ඉන්නවා නම් නිකන් ඉදීමෙන් ඔබේ ආත්ම භාවයට වැඩක් නැහැ ඔබට වෙන ලොකු දෙයක් කරන්න බැරි නිසා අට්ටි කියලා අට්ටි පංජරයේ මනසිකාරය කරන්න. දැන් මේ ගිරාපෝතකයා අට්ටි කියලා අට්ටික සංඥාව වඩනවා. දවසක් මේ ගිරාපෝතකයා අරගෙන යනවා ගිජුලිහිණියක්. ගිජුලිහිණිය කරගෙන යනකොට ගිරාපෝතකයා කෑ ගහන ශබ්දය ඇහිලා සාමණේරීන් වහන්සේලා ටික ඇවිල්ලා ගිරාපෝතකයාව බේරගන්නවා. හරි. ගිරාපෝතකයා දැන් වැටෙනවා බිමට වැටුණාට පස්සේ ලොකු මෑණියෝ ඇවිල්ලා අහනවා බුද්ධ රක්කිත අර ගිජුලිහිණිය අරන් එද්දි ඔබට මොනවද මතක් වුනේ කියලා. ගිරවා කියනවා ආර්යාවනි ස්වාමීනි මෑණියනි ඇටසකිල්ලක් තවත් ඇටසකිල්ලක් අරගෙන යනවා කියලා මතක් වුණා. කොයි වෙලේ හරි මේ ඇටසකිල්ල කොයි හරි විහිදිලා යනවනි කියලාත් මතක් වුණා. සාදු බුද්ධ රක්කිතනේ. එකල හිටිය ගිරවෙක් තරම්වත් ඔබ වටින්නේ. සමහරක් හිටිය. මම ඔබට නෙමෙයි කියන්නේ.
සතිපට්ඨානිය වඩන්නේ නැත්නම් ඉතින් මෙහෙම තමයි. දැන් බලන්නකො අර ආර්යාව ගිරවට කියපු කතාවනේ. ගිරව සතිපට්ඨානියක් වඩන්නේ. ඔය පිටුතුල අපේ ආරණ්‍යයකට එනවා. එනකොට ධම්මවිජය ස්වාමීන් වහන්සේ මේ බලු පැටියෙක් හරි කාව හරි ඉන්දෝගෙන මෙහෙ එනවා සතිපට්ඨානිය වඩනවා. මෙහෙමයි කියලා ඔය පිටුතුලට දකින්න. ඔය පිටුතුල මොකද්ද හිතන්නේ? යාඳුරුගේ මොකද පොඩි ළමෙක්ගේ බලු පැටියට සතිපට්ඨානිය වඩන්නේ කියලා. දැන් බලන්නකෝ මේ සංසාර කතාව. එනිසා කුරු රට වැසියන් වගේ ප්‍රඥාවන්ත භාවයෙන් යුක්ත වුණා. එහෙම නැතුව මම දන්නේ මේ දුවන රේස් එක කෙලවර නම් මගේ පින්ගත්නි ඔබට භෞතික සම්පත් පස්සේ දිව්වා කියලා යාන වාහන පස්සේ දිව්වා කියලා නිකන් ඒව පස්සේ දිව්වා කියලා ලැබෙන දෙයක් නේ. මගේ පින්වතුන්ලාට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. මගේ පින්වතුන්ලා දන්නේ හරි පොඩ්ඩයි. අපිත් දන්නේ පොඩ්ඩයි. පංච උපාදාන ස්කන්ධය මොකක්ද? මහා පුන්නම සූත්‍රය බලන්න පංච ස්කන්ධය මොකක්ද? උපාදානීය ස්කන්ධ මොනවද? උපාදානීය නොවන ස්කන්ධ ඔබ දන්නවද? සබ්බං රූපං උපාදාන. සියලු රූප උපාදාන. උපාදානීයට හිත කරන්නේ. තණ්හාවෙන් දික්කෙන් අල්ල ගන්නවා. වේදනා සියලු උපාදාන නේ. උපාදාන වෙන වේදනක් තියෙන උපාදාන නොවන වේදනක්. දැන් බලන්නකො මේවා කල්පනාක මේවා දැනගෙන සුතා දත ඊළඟට සංඥාත්තින උපාදානීය වෙනේවතින උපාදානීය නොවනේවත. අපි දැන පිටකේ මේක තියෙනවා බොහොම පැහැදිලිව දක්කලා. ධම්මසංගණී ප්‍රකරණය නික්කේපකාණ්ඩය. ඊට සංස්කාරතින උපාදානීය වෙනේවතින උපාදානීය නොවනේවති. විඥානතින උපාදානීය වෙනේවතින උපාදානීය නොවනේවති. නිර්වාණ ධාතු අනුපාදානීය උපාදානීය වෙන්නේ. සිත් 89න් සිත් 89ක් තියෙනවා කියලා දන්නවා. 89න් මාර්ග සිත් 8ත් ඵල සිත් 8ත් හැර සසු විඥාන 81 උපාදානීය. අර 8 උපාදානීය ඒව අනුපාදානීය. මාර්ගට ඵල 8ත් නිර්වාණ ධාතුවත් කියන 9ට කියනවා. නවලෝතුරු 10ක් කියනවා. ඒ වගේ පහළ වෙන වේදනා සංඥා සංකාර කියන චෛතසික ධර්මත් මාර්ගඵල දෙකේදී අනුපාදානීයයි අනිත් තැන් වලදී උපාදානීයයි. කාමාවචර වේවා රූපාවචර වේවා අරූපාවචර වේවා මේ ත්‍රි භූමියේ යම් සංස්කාරයක් පහළ වෙනවා නම් ඒ ඔක්කොම තණ්හාවෙන් දික්තියෙන් අරමුණු කරන්න තරම් කෙලෙස් වලින් අරමුණු කරන්න සුදුසුයි කියලා සුදුසු නෙමෙයි ඒවා අරමුණු වෙනවා. දැන් බලන්න ඔබට මේවා කියනකොට සමහරකට දැන් පැටලිලා යනවා. මොකක්ද කිව්වේ කියලා කල්පනා වෙනවා ඇති. අනේ දෙයනේ ඒක තේරුම් නැහැ නේ කියලා හිතනවා ඇති. ඒ තමයි ඇත්ත. එනිසා මගේ පින්වත්නි මේ බුද්ධෝත්පාද කාලයක් ලැබුණා. මේකේ ශිෂ්‍යත්ව පස්සුනේ සාමාන්‍ය පෙළ පස්සුනේ ඕලෙවල් පස්සුනේ ඉලෙවල් පස්සුනේ දුවන්න එපා. අද රූපවාහිනී නාලිකාවක් අරගෙන බලන්න සාමාන්‍ය තියෙන අර කමර්ෂල් නාලිකා නේද උදේ ඉඳන් හවස් වෙනකම් මිනිස්සුන්ගේ ඔළුව වලට වැටෙන්නේ මොනවද මේ වගේ නාලිකාවක් කරා එන බණ ටික ඔළුවට ගන්න නිකන්වත් ටීවී වල ජැක් දාන්න එපා අනිත් ඒවා. උදේ පාන්දර ලක්ම 12ක් කියලා පටන් ගන්නවා කුණු ගොඩවල් පත්තර ටික තියෙන ඔළුවට දාන පුඩු සැටියක් ගෙනල්ලා කොයි හරි ස්ටුඩියෝ එක තියාගෙන මිනිස්සුන්ගේ ඔළුවට කුණු පුරවනවා. උදේ දවල් හවස නිවුස් කියලා මොනවා හරි රටේ ලෝකේ නැති දේවල් මිනිස්සුන්ගේ ඔළුවට දානවා. තනිකර කුණු ගොඩක් වෙච්ච මේ ලෝකේ කුණු වෙච්ච අඹ ගෙඩියක්. ඒකට අත්තවත් ඔබට පිළිකුල් නැද්ද පින්වත් මේ ලෝකේ? කුණු ගොඩකට අත තියලා කොහෙද ඉදු? ඔය කුණු ගොඩවල් පස්සේ දිවුවා කියලා ලැබෙන සාරයක්. එනිසා නවතින්න ලැබිච්ච අවස්ථාවක්. හරිද? ස්කන්ධ පස්සේ දුවල වැඩකුත් නැහැ නේ යන්නේ. නේද? මේ තරුණ දරුවෝ ඉගෙන ගන්න. මේ තරුණ දරුවෝ ඉස්කෝලේ ඩිග්‍රී කරනවා. බලන්නකො අවසානයේදී ඩිග්‍රී කරලා ඉගෙනගෙන කන්න බොන්න දුන්න ශරීරය අවසානයේදී දීලා තියෙන ඉදිච්ච කෙස් ගස් ටිකක්. පේන්නේ නැති ඇහක් නම්, ඇහෙන්නේ නැති කනක් නම්, වැටිච්ච දත් නම්, රිදෙන කකුල් නම්, පැලිච්ච කකුල් නම්, කුණු වෙච්ච නියපොතු නම්. මොකද්ද මේ ජීවිතේ අර්ථය? අම්මලා තාත්තලා ගියපු ගමන අම්මලා තාත්තලා පරාද? දරුවන්ට කතා කරලා කියලා දෙන්න පුතේ මෙහෙ එන්න. ওই ගමන දුවන්න එපා. ওই ගමනේ කෙලවර තියෙන්නේ පේන්නේ නැති ඇස් දෙකක්. අවසානයේදී මෙහෙම මහතට තියෙන කකුල් මෙන්න මේ ගල්ලිනි වගේ කෙට්ටු භාවයටපත් වෙලා මුත්‍රා බෑග් එකත් අතේ එල්ලගෙන ඇඳකට වැටෙන්න උන දවසට ඩිග්‍රී හොල් වල MBBS තියනවා අරවා තියනවා මේවා තියනවා කිසිම ජීවිතේ පරාදයි. භෞතිකයේ තියෙන කාර් එකක් තියෙයි ලොකු වාහනයක් තියෙයි මේ ගෙයක් තියෙයි දොරක් තියෙයි ජීවිතේ පරාදයි. එනිසා මනුස්ස ජීවිතේ දිනන්න යන ගමනේදී මගේ තුන්වතුන්ලා නිකං කල්පනා කරන්න හැමදාම කල්පනා කරන්න. මේ වචන මතක තියාගන්න. අස්සකෝ ලෝකෝ සබ්බං පහය ගමනිය. මම නිතර කියන වචනය. හැමදේම දාලා යන්න. මේ ජීවිතේ තියෙන දශමකට පුතාට, දුවට, අම්මට, අක්කට, නංගිට, මල්ලට, ඥාතීන්ට රෝම ගහකටවත් ඇලෙන්න එපා. අස්සකෝ ලෝකෝ සබ්බං පහය ගමනිය. සත්‍යවාදී නම් වචන අනන්ත. මේ බුදුරජාණන් වහන්සේගේ වචන දෙකක් නේ. කිව්වනම් කිව්වා. තථාවාදී තථාකාර.
එනිසා මේ අතහැරලා දාලා යන්න වෙන සංස්කාර පිළිබඳව අපේක්ෂා භංගත්වයට එන්න. ජීවිතයට ආදරය කරන්න එපා. ජීවිතයට ආදරය කරන්න කියන්නේ මහා හොරතල් බොරුවක්. ජීවිතයට ආදරය කරන්න එපා. මේක ඇත්තක්. හැබැයි මේක ටිකක් සාහසිකයි. මේක සාහසික ඇත්තක්. අරක හොරතල් බොරුවක්. හොරතල් බොරු. මේවා තමයි හොරතල් බොරු කියන්නේ. මේ ධර්ම දේශනාව කරපු පින් ඔබ වයසට යන්නේ නැහැ අද ඉඳලා. ඒවා හොරතල් බොරු. ඔබට පිළිකාවක් හැදෙන්නේ නැහැ. ඔබට සසරේ අපායට ඔබ වැටෙන්නේ නැහැ මේ කරපු කුසල. ඒවා හොරතල් බොරු. සාහසික ඇත්ත තමයි. ඔබට පිළිකාවක් හැදෙනවාමයි. ජරා ධම්මෝ ජරා අනතීත. අමාරුද මේක? නෑ මේ තමයි ඇත්ත. මේ තමයි ඇත්ත. ඔබ මැරෙනවාමයි. ඔබ දිරනවාමයි. සෝවන් නුන ඔබ නිසකවම මහගෙදරුමක් කාර්යයක් වෙනවාමයි. එනිසා ඇත්ත බොරුව ඒ ආකාරයෙන් දැකලා. එනතු ගෙදර අරන් යන්නේ මිනි පෙට්ටියක්. කට්ටියත් එක්ක. ගිල සාලෙන් තියාගන්න. එක එක්කිනා බෑ ගෙදර හොඳටම ඉගෙන ගන්න කෙනාව පළවෙනියට බස්සන්නේ පෙට්ටියට. බස්සලා අර තියෙන ලොක් එකක් දාලා කියලා දෙන්න. පුතේ හොඳට ඉගෙන ගන්නට වැඩක් නෑ. අවසානයේදී මේ ලොක් එක දාලා බුව ගිහිල්ලා එක්ක අඩි 6ක් ඵලයටට දානවා. එක්ක ආදාහනාගාරයට. කෑලිවත් නොවෙන්න පුච්චලා දානවා. අර අයියනේ. අම්මා තාත්තා බාගෙට බහැලා බලන්න. ඕන්නම් චුට්ටක් කුසල හෙට මෙහෙට අරන් ගිහිල්ලත් පෙන්නන්න. මේ ජීවිතය ඇත්තට මොන දෙන්න බලස්ති වෙන්නේ. මේ ජීවිතයේ රැස් කරන සෑම සංස්කාරම ලොකු භාවනාවක් නෙමෙයි. පැත්තකට ගිහින් ඉඳ ගන්න කල්පනා කරන්න. හැම දෙයක්ම දාලා යන්න වෙනවා. අතීතයේ රැස් කරපු සංස්කාරات මේකට කියනවා නිරෝධානුපස්සනාව කියලා. මේක ටිකක් ගැඹුරු භාවනාවක්. නමුත් මූලිකව එන නාම රූපවල නිමිත්ත නිසා ඇති වෙන තදබල මුලාව තියෙනවා. මේ තදබල මුලාව තමයි ඔබව දුවවන්නේ. ඕකට බ්‍රේක් එකක් ගහගන්න, තිරින්ග ටිකක් සවි කරගැනීමටයි මම මේක කියලා දෙන්නේ. අතීතයේ රැස් කරපු සියලුම සංස්කාරات දාලෙන්න වුණා කියලා භාවනා කරන්න. මේ ටිකක් බණ ඇහුවට මේක තේරෙන්නේ නැහැ. ඇත්ත ඇත්ත කියලා තේරුණාට මේක අවබෝධ වෙන්නේ කොතනද? මේක භාවිත කරන්න. භාවනාවක් විදිහට වඩා ගන්න. තේරුණාද කියන්නේ? ඒ භාවිත කිරීම තුළ භාවනා කිරීම තුළ ඔබේ මනසටම වැටෙනවා දෙයියනේ මගේ ස්වාමීන් වහන්සේ කියපු කතාව ඇත්ත. මගේ බුදුහාමුදුරුවෝ කියපු කතාව ඇත්තනේ. මේක නේද ඇත්ත? සත්‍යවාදී වචන අනන්ත. අනේ දෙයියනේ බුදුහාමුදුරුවෝගේ වචන. ඒ ඔය පිටුතර අද යනකොට ඇක්සිඩන්ට් එකක් වෙනවා. නිකන්. වෙලා කකුල් දෙක කැඩුනා. පිටුතරට හිතයි මදයි බණක් කියන්න ගිහිල්ලා අපිට වෙච්ච දේ. ඔන්න හොඳ වැඩක් කරන්න ගිහිල්ලා අපිට වෙච්ච දේ. ඉතින් අද මම යනකොට මම හැප්පෙනවා. දැන් මමනේ මේකේ වැඩිපුරම අවනඩුව කතා කරන්නේ. මෙච්චර මේ බණ ගාන කියපු මටනේ මෙහෙම වුනේ. එහෙම නෑ. හදීසියවත් කකුල් දෙක කැඩුනොත්, ඉතුරු වුණොත්, ක්ලචර්ස් එකකින් හරි වීල් චායකින් හරි එළියට අවිලා කල්පනා කරන පළවෙනි කල්පනාව තමයි මගේ බුදුහාමුදුරුවෝ කියපු දේ කොච්චරද. මේ ස්කන්ධ වීදුරු වගේ මේව බිඳිලා යනවා කියන එක මොන අසායත්තද මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් නේ. ඒක කල්පනා කරනවා මිසක් මේ පින්කම් කරලා ලෙඩ වෙන්න එපා කියලා හිතන්න. පිළිකා හැදෙන්න එපා කියලා හිතන්න. හැදෙනවමයි. ඒ තමයි ලෝක ස්වභාවය. يعني මගේ බුදුරජාණන් වහන්සේටවත් අර තිබ්බ හිස කැක්කුමක් තිබ්බ ජීවිත කාලෙම බුද්ධ ජීවිත කාලෙ කොන්ද කැක්කුමක් තිබ්බා. උන්වහන්සේටවත් ඒ වගේ ඒ ලෝක ධර්මතාවයන් වලින් උන්වහන්සේ මිදුන්නේ. අபிසම්බුද්ධිත්ව අபிසමිත්ව ඒව අවබෝධ කරගෙන ඒ වගේ ඈතර වුණා නිසා. ලෝකයේ තුල හුරුතල්ුනේ මේවට පිළිමි භාවනාවක් වශයෙන්. පෙර සංස්කාරයනුත් ඔක්කොම දාලාවයි කියලා කල්පනා කරන්නේ. ඒ කිසිම දෙයක් මේ භවයට අරගෙන ආවේ නෑ. මේ භවයේ කිසිම දෙයක් ඉතුරු කරගෙනවා කියන්නේ ඉතුරු කරගෙන වැඩක් නෑ. අනාගතයට අරගෙන යන්නේ නෑ. අනාගත වශයෙන් කොයි සාසප සනීප රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ලැබුණත් දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ඒවට කියනවා දැන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ බැලීමේ ආසාවට කියනවා තණ්හාව කියලා. සාස්වතව උච්ඡේද දෘෂ්ටි තියෙනවා. ඒ කියන්නේ බ්‍රහ්ම ලෝකයට යන්න ඕන, දිව්‍ය ලෝකයට යන්න ඕනේ. එහෙ සැපයි. ඔය අපි කියන්නේ මොකද්ද? සාමදානී සතපෙත්තාද මොකක්ද කියනවනේ රෙස්ට් ඉන් පීස් කියලා. ඒක ඔක්කොම මිත්‍යා දෘෂ්ටි. රිත් කියලා ගන්න එපා බෞද්ධයෝ මරනවා. මේ ස්ථීර සැනසෙන්න පුළුවන් එකක් නෑ. සංසාරයක් යනවා මිසක ස්ථීරව සැනසෙන භූමියක් නෑ. ප්ලැට්ෆෝම් එකක් එහෙම නෑ. එහම ස්ථීරව සැනසෙන භූමිය තමයි නිර්වාණය. එතන ස්කන්ධ නෑ. නිසා මරුණට පස්සේ ආයෙ උපදින්නේ නැහැ කියන උච්ඡේද දෘෂ්ටිය.
අය කොහේ හරි උපතක් සකස් කර ගන්නවා නම් එතන සපයි කියලා හිතනවා නම් ඒක සාස්වත දෘෂ්ටි. මේ කියන දෘෂ්ටි දෙකට රැවටිලා ජීවිතය අතරමං කරගන්න තිබුණු වහවහාම භාවනාව. හිස ගිනිගත්තේ ඒ ගින්න නිවන් උත්සාහ ඒකනේ බුදුරජාණන් වහන්සේම දැන් බලන්න කියලා තියෙනවානේ ඒතානි රුක්ක මූලානි ඒතානි ශුඤ්ඤාගාරානි අන්න තියෙනවා ගස් මුල් අන්න තියෙනවා ශූන්‍යාගාර මොකටද ගහක් මොනට යන්නේ කිව්වේ බණ අහන්නද එහෙනම් කියනවා යන්න ඒතානි ස්ටුඩියෝ එකට යන්න කියලා ජායත ධානය වදන් මා පමාදෙත්ත ප්‍රමාද වෙන්න එපා මා පච්චා විපස්සසා නැත්නම් බුදු කෙනෙක් හිටියත් කියන ටික මා පච්චා ප්‍රමාද වෙලා පස්සේ පසුතැවිලි වෙන්න එපා අප්‍රමාදේන සම්පාදිත අප්‍රමාදීව සම්පාදනය මේ බුද්ධ අනුශාසනාව සිහි කරන පඬිතුයා හිස ගිනිගත් සොකීය හිස ඇවිලුණු ගින්න නිවන් උත්සාහ කරන යම් තාක් වේගෙන් භෞතික ජීවිතය ගොඩ ගන්න නෙමෙයි සාංශාරික ජීවිතයෙන් විමුක්තිය ලබන්න අවශ්‍ය කරන නිර්වාණය සාක්ෂාත් කරගන්න හේතු පදනම් පාදක සකස් කරගෙන උතුම් නිර්වාණය නිවිලා සංසාර දුකින් ඈතර වෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරා. උපරිම අවුරුදු 7යි 7ක් පැත්තකින් තියන්න 6යි 6කුත් තියන්න 5ක් ඇති 4කුත් ඇති 3කුත් ඇති 2කුත් ඇති අවුරුද්දකුත් ඇති ඒත් පැත්තකට තිත්තන්තු බික්ක ඒකත් පැත්තකට තමයි මාස 7ක් ඇති 6ක් 5ක් 4ක් අමාරුද 3ක් 2ක් 1ක් ඒත් අමාරු 15ක් ඒත් අමාරුද හොඳයි දවස් 7ක් අඩුම 7යි උපරිම අවුරුදු 7යි කෙනෙක් සිහියෙන් හිටියොත් එයා එක්ක රහත් බව බලාපොරොත්තු විය යුතුයි එක්ක අනාගාමී බව බලාපොරොත්තු විය යුතුයි නිසා ඔබට මේ උතුම් ධර්ම දානමය කුසලයේ ධර්ම ශ්‍රවණමය කුසලයේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසනසී වදාළ ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් ශෝකයක් පරිදේවයක් නැති සදාකාලික සැපයට යති උතුම් මමා මහ නිවනින් සැනසෙන්නට ඒකාන්ත පාරමිතාවක් වේවා පාරමී ශක්තියක් වේවා පාරමී දම් පිරේවා කියලා ප්‍රාර්ථනා කරනවා ධර්ම දේශනාව අවසන් කරනවා